රෝමපොතේ පස්වෙනි පරිච්ඡේදය අපි මේ වෙලාවේ කියවන්ට යනවා මේ උදාසන පළවෙනි පදයේ සිට පස්වෙනි පදයේ දක්වා උන්වහන්සේගේ වචනය කියනවා එබැවින් අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ කරනු ලැබ අප ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණ කොටගෙන දෙවියන් වහන්සේ හා සමග සමාදානය ඇතුළු සිටමු. අපි පීඩා සිටින මේ අනුග්‍රහයට උන්වහන්සේ කරණ කොටගෙනම ඇදහිල්ලෙන් ළඟා වී සිටමුව. තවද දෙවියන් වහන්සේගේ මහිමේ බලාපොරොත්තු වෙහි අපි ප්‍රීතිමත් වෙමු. එපමණකුත් නොව පීඩා විඳීමෙන් ඉවසිල්ලද ඉවසිල්ලෙන් සහතිකකමෙන් බලාපොරොත්තුවද උපදින බව දැන අප විඳින පීඩාවලදී ප්‍රීතිමත් වෙමු. බලාපොරොත්තුව ලැජ්ජාවට නොපමුණුවන්නේය. මක්නිසාද අපට දෙන ලද ශුද්ධාත්මයන් වහන්සේ කරණ කොටගෙන දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවන ලද්දේය. ආමේන්. උන්වහන්සේගේ ප්‍රේමය අපගේ හදවත්වල හැම වෙලේම තිබෙනවා. මේ කාලයේ පීඩා සහිත කාලයක්. ලෝකයේ මිනිසුන්ට ගොඩක් දුක් විඳින්මින් ජීවත් වෙන ඔබ දකිනවා. සමහර අයට කැම බීම පවා ඉතාමත් අසීරුයි. නමුත් උන්වහන්සේ ඔබටත් මටත් එසේ කරලා නැහැ. ඔබට මට හැමදේම දෙවියන් වහන්සේ සපයලා තිබෙනවා. නමුත් උන්වහන්සේ කියනවා පීඩාව මැද්දේ අපි ප්‍රීතිමත් වෙන්න ඕන උන්වහන්සේ තුළ. එනිසා අපි හැමෝම ඉන්න ස්ථාන තුළ අපි මොහොතක් නැගිටිමින් උන්වහන්සේට ප්‍රශංසා කරමු. උන්වහන්සේගේ නාමය ගෞරවයට පත්වන පිණිස අපි මේ සියල්ල කරන්නේ අපගේ අවශ්‍යතාවය මත නෙමෙයි. අපි මේ හැමදේම කරන්නේ ඊටම හදවතින් උන්වහන්සේගේ නාමය ගෞරවයට පත් කරන්න. මේ වාතාවරණ තුළ යක්ෂය උත්සාහ කරනකොට සභාව නවත්තන්න. අපි නිවස් වල ඉඳලා උන්වහන්සේගේ නාමය උසවන්නට යනවා. හාලෙලූයා. මේ වෙලාව අපි දැන් කියලා උසවලා උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා කරමු. හාලෙලූයා. अन्य भाषावल उन्वासन निवासन नमस्कार करना स्वामी मत स्तुति होली भाषा कराला भाषी होली काला बारी भाषा कराला भाषी होली केशी कराला भाषी हालेलुया होली काला होली कराला बारी भाषा कराला बा रोगोलो बोलो भाषा कराला भाषी हालेलुया प्रे केशी कराला बे हालेलुया हालेलुया मैं भाषा कराला मानते होली कराला बारी भाषा कराला मानते हालेलुया Hallelujah.
Hallelujah.
ආදරණීය දෙවියන් වහන්සේගේ ධර්මනේ ඔබ දැන් මේ ස්ථානයේ තුල ඔබ යම් තැනක උන්වහන්සේව නමස්කාර කරනවා නම් ඔබ යම් ස්ථානයක උන්වහන්සේ සමග කටයුතු කරනවා නම් ඔබ දන්නවා ඒක මේ පොළවේ දෙයක් නෙමෙයි. හාලෙලූයා. අපි හැම වෙලාවෙම උන්වහන්සේත් එක්ක කටයුතු කරන මිනිස්සු. අපි මේ පොළවට අයිති චාරිත්‍රයක් නෙමෙයි. අපි ස්වර්ගයේ මිනිස්සු. අපි ආත්මික කාර්ය ජීවත් වෙන පුරුෂයන්. හාලෙලූයා. ඒ නිසා ඔබටයි මටයි මේ ලෝකේ කරන්න දේවල් ගොඩක් තිබෙනවා. ඔබයි මයි මේ ලෝකේ කළ යුතු දේවල් ගොඩක් තිබෙනවා. අර ලෝකයේ ගොඩක් මිනිස්සු කියවල් වලට වෙලා නිදහස් කාලයක් කියලා ගත කරනකොට ඔබයි මයි අද දවස් වෙනකොට කාර්ය බහුල වෙලා. හාලෙලූයා. අපි කාර්ය බහුල වෙලා දෙවියන් වහන්සේ තුල අපි උන්වහන්සේත් එක්ක යාඥා කරන ප්‍රමාණය වැඩි වෙලා. හාලෙලූයා. අපි යාඥා කරන්නේ අපිට දේවල් ලබා ගන්න පිණිස නෙමෙයි. අපි උන්වහන්සේට ප්‍රශංසා කරන්නේ අපගේ ජීවිතේ දේවල් ලබා ගන්න පිණිස නෙමෙයි. අපි මේ දේශයේ වෙනුන් යාඥා කරනවා. අන් කිසිවෙක් නොකරන යාඥාවල්, අන් කිසිවෙක් නොකරන ඉල්ලීම් අපි දෙවියන් වහන්සේ තුල මේ රට වෙනුන් යාඥා කරනවා. ඒ නිසා අවයි මායි ස්ථානයේ තුල අපි මේ වෙලේ ත්‍යාසවසාගෙන මොහොතක් අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු. අද කවුරුත් නොදන්න අපරිමිත ප්‍රේමයක් උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතවල නිදහස් කරලා තිබෙනවා. හාලෙලූයා. අපි පරාජය වෙන සෙනගක් නෙමෙයි. අපි හැම වෙලාවෙම දිනන්න බලාපොරොත්තු වෙන දිනන සෙනගක් නෙමෙයි උන්වහන්සේ පාවිච්චි. හාලෙලූයා. අපි ඒ නිසා මේ වෙලාවේ අපි අපගේ හදවතට නැගෙන සිතුවිලි වචන බවට පරිවර්තනය කරලා ඒ උදෑසන උන්වහන්සේට ප්‍රශංසා කරනවා. හාලෙලූයා. Let's go.
Banagadarian Master Swana. Mother Yamila Master Nami, Navatamala, Kaposavana Jama, Master Nami, Kauri with the Patan Business. Of Hammer, Navatamala, there's Wasagina, of a Manasi up to Venatanaganadi. When this Tanya told her, we want to take a Pamananga Karanta. We have a day and Sunday here, over the Prashnia here, we Dalwa Prashnia here, Balanche Valley, over your one say with right to Hallelujah. It is how we may be like there, so Sagan of a hitter, of a Hadamata, of a Manas of once at the dinner, of a motor who wants the Prasan Sakara, of a motor seeker, who wants a kissy Upatrovekato, Hallelujah. One of Prashnia, a big Kelakate Prashna. Abi wasanga the word private devotion. Wasanga the abeka hul de galante heavy. Unwaso boy power recover karna deviya unwase. Abi sab mota unwase stuti karamo. Ye bhagavato unwase. Ye dharmishto deviya unwase. Obage mage jeevita rakhina nisa. O amma recover karna nisa. Hallelujah Swami. Obage prasan sakhna name das. Hallelujah. Swami obage stuti mage deviya unwase.
එළියට යන්න හදන්න එපා. අපි උන්වහන්සේට යහපත් නමස්කාර කරලා මම හිතන විදියට ඔබ මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා නම් ඉන්න ස්ථාන තුළ ඉන්න උන්වහන්සේව නමස්කාර කරාට අපි දැන් දෙවියන් වහන්සේ තුළ වැදගත්ම කාර්යයට යනවා. හලෙලූයා. ඔබ දන්නවද ඔබ නමස්කාර කරන කාලය තුළ ඔබව දෙවියන් වහන්සේ සකසනවා ආත්මික තලයේ දේවල් ලබා ගන්න වෙනස. හලෙලූයා. අපි දැන් තමයි දෙවියන් වහන්සේගේ වචනය අපේ ජීවිතයට ගන්න යන වෙලාව. ඒ නිසා මේක තමයි වැදගත්ම අවස්ථාව. උන්වහන්සේ කියන දෙවියන් වහන්සේගේ වචනය නැතුව උන්වහන්සේගේ වචනය නැතුව අපිට මේ ලෝකෙ කිසි දෙයක් කරන්න බෑ. අපි මේ ලෝකේ දිනන්න නම් දෙවියන් වහන්සේගේ වචනය අනිවාර්යයෙන්ම අපි ලබා ගත යුතුයි. ඒ නිසා අපි උන්වහන්සේගේ වචනය අසන්නට යමු. ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා වාශේෂාන්ත මේ යාත්‍රාවේ ඉදිරි වැඩ සහ ඒ දේව වචනය උන්වහන්සේ තුළ ලබා දෙන්න වෙනස. Swami, api namaskar karena Deviya Namaste. We wish you well for Insa dawas sama sambandh ne හැම දරුවෙක් ගැන ස්තුතියි. ස්වාමිනේ හැම කාන්තාවක් ගැන ස්තුතියි. හැම මිනිසෙක් ගැන ස්තුතියි කියන්නේ. ස්වාමිනේ සජීවීව යමයි සම්බන්ධ වෙනවා. ස්වාමිනේ පසුව හෝ මේ වීඩියෝ නරඹනවා. ස්වාමිනේ හැම කෙනෙක්ටම ආශිර්වාද කරනවා. අපේ දෙවියන් දේවගේ වචනය ලබන්නට අපගේ මනස හදවත අපි දැන් සූදානම්. ශින්දාහි අපි සූදානම්. ඔබගේ අනාගත වචනය ලබන්නට අපගේ මනස සූදානම්. අපගේ හදවත දැන් සූදානම්. යන්නේ ස්තුතිය ඔබගේ අලංකාරය නමස්කාර කණ්ඩායම ගැන ඔබ වහන්සේ මේ පොලිසා ශුද්ධාත්මය තුලින් ඔබ වහන්සේ කතා කරපු නිසා සබගේ නාමයෙන් කවුරුත් හඳුනන නිසා ඔබ වහන්සේ ස්තුතිපත් වෙනවා. ස්වාමී දැන් ඔබගේ දරුවන් ආහාර ලබා ගන්නවා. ඔවුන් දිනාපත් වෙන්න යනවා ආහාරයක් ඔබේ සදාකාලික ආහාරයක් ඔව් ලබා ගන්නවා කියන්නේ ඒ ඔබගේ අනාගත වචනයයි. ස්වාමී ඔබගේ මුඛේ තබා ඇති ඔබගේ අනාගත වචනය ගැන ස්තුතියි. අසන්නව හැම කෙනෙක්ම අද දවසේ මට්ටමකට පැමිණෙනවා කියන්නේ. ස්වාමී යම්මයි රෝගීව ඉන්නවා නම් යම්මයි ප්‍රශ්න කරදරවල ඉන්නවා නම් ඒ අය දවසේ විසඳුම ලබා ගන්නවා. ඔබගේ වචනේ කියන මානසික වචන ඒවා ඔවුන් සුවකට ඔවුන් කරවගත්තා කියලා. ස්වාමී දවසේ ඔබගේ වචන කතා කරන විට ඒ රෝග ප්‍රශ්න කරදර නිදහස් වෙන්න යනවා. ස්වාමී ඔබගේ ස්තුතිය ඔබගේ අනාගත වචනේ නිසා යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හalleluya. Hongay bosinnaw Yesus වහන්සේගේ නාමයෙන් තාමත් ආදරයෙන් පිළිගන්නවා මේ උදෑසන අද දවසේ දෙවොමේට. ඉතින් ඔබ දන්නවා අපි මේ කාලේදී නිවස් වලට වෙලා ඉන්නවා. නමුත් ඔබ දන්නවා අපේ සභාව මේ කාලේදී නිවස් වලට වෙලා හිටියට වෙන කාලයන් වලට වඩා අපිව දෙවියන් වහන්සේ පාවිච්චි කරගෙන සිටිනවා. වෙන කාලයන් වලට වඩා අපි යාක්ෂාවලට ඇතුල් වෙලා තිබෙනවා. වචනය තුලින් අපි ගමන් කරමින් සිටිනවා මේ කාලේදී. ඉතින් ඒ නිසා ඔබ ඉන්න මොන ස්ථානයක වුණා ඔබ මේ ඔබට ඇහෙනවා නම් ඔබට පෙනෙනවා නම් ඔබ ස්ථානයේ නතර වෙන්න. ඔබගේ අනන්ත වචනය දෙවියන් වහන්සේ ඔබ වෙන සූදානම් කරපු දේ ලබන්න සූදානම් වෙන්න. මම හැමතිස්සම කියනවා ඉගෙන ගන්න එක්කෙනා ගාව පුතු විඥාන වෙතිබෙනවා. ඔබ යම් ස්ථානයකට ඇතුල් වෙනවා නම් ඔබ දේව ගෘහයකට ඇතුල් වෙනවා නම් ඔබ ඉදරුටින් ඇතුල් වෙනවා නම් ඔබ ගාව පොදුකුයි පෑනකුයි නැත්නම් මම විශ්වාස කරනවා ඔබ එන්නේ මේ ස්ථානයේ නිකම් නරඹන්නේ විදියට පමණයි. ඔබ දැන් ඉගෙන ගන්න කෙනෙක් නම් ඔබගේ අතේ අනිවාර්ය පොතක් පෑනක් තිබෙන්න අවශ්‍යයි. එහෙම නැතුව ඔබට කවදාවත් දෙවියන් වහන්සේගේ වචනය ඔබට වචනේ ගන්න පුළුවන්. ඔබට වචනේ අසන්න පුළුවන් ඔබගේ දේශවාන් තිබෙන නිසා. නමුත් කවදාවත් මේ වචනේ ඇහුවට ඒ අහන වචනේ ඔබ තුළ ක්‍රියාත්මක වෙන්න යන්නේ නැහැ. ඒ වචනේ ඔබ පුහුණු කරන්නේ නැත්නම් ඒ වචනේ ඔබ පුහුණු වෙන්න නම් ඔබට තිබෙන්න ඕනේ ඔබ ළඟ පොතකුයි පෑනකුයි. ඒ නිසා සෙනෙහස දෙවදරුනේ අපි අද දවසේ වචනේ යනවා. ඒ නිසා මම කැමතියි ගිය සතියේ ඔබත් එක්ක කතා කරපු කාරණාව ටිකක් කතා කරන්න. ගිය සතියේ අපි කතා කරපු කාරණාව තමයි සූදානම් වෙන්න.
ඔබ සූදානම්ද? ඒ මාතෘකාව යටතේ කතා කරනකොට මම ඔබට කිව්වා මේ සතියේ කතා කරන්න යනවා කොහොමද අපි සූදානම් වෙන්නේ කියලා. මොකක්ද සූදානම්? ඇයි අපි සූදානම් වෙන්නේ? කොහේ යන්නද අපි සූදානම් වෙන්නේ? ඔහු මිනිසයා දෙවියන් වහන්සේව අදහනවා යයි ප්‍රකාශ කළා. ඔහුට සූදානමක් නැහැ, ඔහුට බලාපොරොත්තුවක් නැහැ. ඔහු සභාවට එනවා. නමුත් ඔහු විතක නරඹන්නේ. ඔහු විතක එතන වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔහු විතක එතන උද්‍යෝගිමත් කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔහු තුල සූදානමක් නැත්නම්, ඔහු වචනය ඔහු තුල පෝෂණය කරන්නේ නැත්නම්, ඔහු පුහුණු කරන්නේ නැත්නම්, වචනය තුලින් ඔබගේ මනස ඔබ පුහුණු කරන්නේ නැත්නම්, සිනවද දෙවදරුනේ මම හිතනවා ඔබ කොච්චර සභාවේ සේවය කළා. ඔබට සූදානම් වෙන්න ලැබෙන්නේ නැහැ. හේතුව උන්වහන්සේ කිව්වා මාගේ දැනගැන්ම නැත්නම් ඔබ විනාශ වෙනවා. අපිට අලුත් ජීවිතයකට එනකොට අපිට අලුත් දැනගැන්මක් තිබෙනවා. ඒ දැනගැන්ම තමයි ක්‍රිස්තුස් වහන්සේගේ දැනගැන්ම. හලෙලූයා. එපිග්නොසිස් ක්‍රිස්තුස් වහන්සේ තුල තිබුණු දැනගැන්ම ඔබට තිබෙන්න අවශ්‍යයි. ඒ දැනගැන්මෙන් ඔබ පිරෙන්න අවශ්‍යයි. එනිසා දෙවතුන්ගේ අවසාන කාලේ වචනේ කියනවා ඇදහිල්ලේ වැටියම් සිදු වෙනවා කියලා. ඒව නිකන් කියපු දේවල් නෙවෙයි. ඒව සිදු වෙන දේවල්. එහෙනම් ඔබ මේ වචනය තුල ඔබ වැටි වෙන්න අවශ්‍යයි. ඔබ පුහුණු කරගන්න අවශ්‍යයි. මේ ඇදහිල්ල වැටි නොයන පිණිස. බොහෝ අය මේ කාලේ යාඥාවලට උරු වෙලා තිබෙනවා. හොඳයි ඔබ යාඥා කරන්න ඔබ යාඥා කළ යුතුමයි. හැබැයි ඔබ කොතරම් යාඥා කළත් ඔබට තේරුම් වෙන්නේ නැහැ. ඔබ දේව වචනයට ඔබ පුහුණු කරන්නේ නැත්නම්. ඔබ දේව වචනය ගන්නේ නැත්නම්. ඔබ පියෙක් නම් ඔබ මවක් නම් ඔබගේ දරුවා ගැන ඔබ කල්පනා කරන්න. ඔබගේ දරුවෝ ඔබත් එක්ක අවුරුදු 6ක් ඔබගේ නිවස තුල රැඳෙනවා. අවුරුදු 6කට පස්සෙ ඔබ පාසල් ජීවිතය ඇතුළු කරනවා. ඔබ අධ්‍යාපනය ලබන සුසුකම් ලබන අවුරුදු 6කට පස්සෙ. ඇයි ඔබ අධ්‍යාපනයට දාන්නේ? ඇයි ඔබ ඉගෙන ගන්න ඔබ යමක් දෙන්න උත්සාහ කරන්නේ? ඇයි ඔබ උගන්නන තැනකට ඔබ අරින්න උත්සාහ කරන්නේ? ඇයි ඔබ මෙච්චර කල් ඔබත් එක්ක අවුරුදු 6ක් ඔබ කතා කර හිටියා? ඒ දරුවෝ ඔබට අම්මේ තාත්තේ කියලා කතා කරනවා. ඔබට යම් දේවල් තේරෙනවා ඔබ කියන දේවල් ඔබට තේරෙනවා. ඇයි එහෙනම් ඔබ තවත් එහාට ඔබ ගෙනියන්නේ? ඇයි ඔබ උගන්නන පිණිස උගන්නන තැනකට ගෙනියන්නේ? හේතුවක් තිබෙනවා. ඔබ යම් මට්ටමකට යන්න නම්, යම් වර්ධනයක් දකින්න නම්, යම් සාර්ථකත්වයක් දකින්න නම්, ඔබගේ ජීවිතයේ සාර්ථක පුද්ගලයෙක් වෙන්න නම් ඔබ ඉගෙන ගන්න අවශ්‍යයි. ඒ නිසා ඔබගේ දරුවෝ ඔබ පාසල් ජීවිතය ගත කරන්න. ඔබ කොච්චර කතා කරත් වැඩක් නැහැ ඔබ ඉගෙන ගන්න නැත්තම්. ඔබ කොච්චර අහුවත් වැඩක් නැහැ ඔබ ඉගෙන ගන්න නැත්තම්. ඔබට දැනගන්න නැත්තම් ඔබ හිස්. බයිබලයේ කියනවා ඔබට දෙවියන් වහන්සේගේ ඇදහිල්ල නැතුව දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න බෑ. දෙවියන් වහන්සේගේ ඇදහිල්ල පැමිණෙන්නේ වචනය ඇසීමලුත් කියලා වචනේ කියනවා. වචනය නැත්නම් ඔබට ඇදහිල්ලක් නැහැ. දේව වචනය ඔබ යමෙක් අතහරිනවා නම් ඔබ දෙවියන් වහන්සේව අතහරින්නේ. මම විශ්වාස දෙවියන් වහන්සේ කියන්නේ දේව වචනයමයි. දේව වචනය ඔබ ප්‍රතික්ෂේප කරනවා නම් ඔබ දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කරනවා. හලෙලූයා. ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා මොනවද මේ තැන් වල කරන්නේ? මේ සභාවවල මොනවද මේ කියන්නේ? මොනවද මේ පාස්ටර්ස්ලා දේශනා කරන්නේ? අපි කතා කරන්නේ යථාර්ථයයි. අපි කතා කරන්නේ සත්‍යයයි. සිදු වෙන්න යන දේවල් සහ සිදු වුණු දේවල් හැමදේම දෙවියන් වහන්සේ අපිට කියලා දීලා තිබෙනවා. මේ වෙමින් පවතින හැමදේම අපි දන්නවා මේ දේවල් ගැන. හේතුව මේ තරම් අනර්ග වචනයක්, මේ තරම් සත්‍ය වූ දෙයක් මේ ලෝකේ කොහෙවත් නැහැ. සිනමත දේව දරුවනේ යමෙක් පොතක් ඉවරට ආසයි නම් ඔහු ගන්න බයිබලය. මේ ලෝකෙ තිබෙන හොඳම පොත මෙයයි. ඉතින් වචනේ නැතුව ඔබගේ ජීවිතේ සාර්ථකත්වයට ඔබට යන්න හම්බෙන්නේ නැහැ. කිතුරුවෙක්ගේ ජීවිතේ තිබෙන සාර්ථක දේ මොකක්ද? කිතුරුවෙක්ගේ ජීවිතේ තිබෙන බලාපොරොත්තු මොකක්ද? හැම කිතුරුවෙක්ම බලාපොරොත්තුවක් තිබෙනවා. ඔබ මම මේ කතා කරන්නේ මේ ලෝකේ බලාපොරොත්තු ගැන නෙවෙයි. මේ ඔබ දකින හැම දෙයක්ම භෞතික හැම දෙයක්ම දවසක විනාශ වෙලා යනවා. දවසක ෂේ වෙලා යනවා. ඒක මලකඩ කරව ඒවා කවෝ කාලා යනවා. නොදකින දෙයක් තිබෙනවා. ඒක දෙවියන් වහන්සේ සූදානම් කරලා තිබුණා. යේසුස් වහන්සේ කිව්වා මම යනවා. මම යන්නේ උඹලට තැන ලෑස්ති කරන්න. ස්වර්ගයේ බොහෝ වාසස්ථාන තිබෙනවා. ඒකෙන් එකක් උඹලට ලෑස්ති කරන්න තමයි යනවා. මම කැමති උඹලා ඔබ කියලා කියලා.
හලෙලූයා. සදාකාලික දෙයක් තිබෙනවා. නොමරන දෙයක් තිබෙනවා. ඒ තැනට අපි යන්න ඕනේ. ඒ තැන ගැන කිතුමඩ බලාපොරොත්තුවක් තිබෙන්න ඕනේ. මේ ලෝකේ දේවල් ගැන බලාපොරොත්තු තිබෙන එක හොඳයි. මම කියන්නේ ඊටත් එහයිනේ. ඔබට තිබෙන්න ඕන එක බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තුව තමයි ස්වර්ගය. හලෙලූයා. කෙනෙක් බලාපොරොත්තු වෙන සදාකාලික ජීවනය ලබන්න. ඔබ ඒ ගැන බලාපොරොත්තු වෙනවද? ඔබ සදාකාලික ජීවනය ලබන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ද? අදුස්සක්. එහෙමද? සදාකාලික ජීවනය ඔබ ලබලා නැත්නම් මේ වෙනකොට එන කොහොමද ඔබ බලාපොරොත්තු වෙන්නේ ලබලා තිබෙන දෙයක් ගැන? බයිබලෙන් කියනවා ඒක යෝහන් පදේ 5 වෙනි පරිච්ඡේදයේ 11 12 13 කියන පදවල ඔබ මේක ලියාගෙන ඔබ ගෙදර ගිහිල්ලා මේක කියවන්න. ඒක යෝහන් 5 වෙනි පරිච්ඡේදයේ 1 11 12 13 මේක හොඳට මෙහෙය කරන්න. ක්‍රිස්තුස් වහන්සේ ඇත්තද ජීවනය ඇත. ක්‍රිස්තුස් වහන්සේ නැත්තද ජීවනය නැත. මා මේ දේ ලියා එවන්නේ නුඹලාට ජීවනය ඇති බව. නුඹලාට සදාකාලික ජීවනය ඇති බව නුඹලා දැනගන්නා පිණිසය. ඒක ඔබ තුලයි. කියන සදාකාලික ජීවනය මා තුලයි. එහෙනම් කොහොමද මේ දේ ගැන බලාපොරොත්තු වෙන්නේ? ඔබ මේ දේ ගැන බලාපොරොත්තු වෙන්නේ සදාකාලික ජීවනය කියන්නේ ස්වර්ගය නෙවෙයි, eternal life වෙන. දෙවියන් වහන්සේ ආකාර ජීවනය. එතන කතා කරන ග්‍රීක වචනේ තමයි සොයේ. He said always. දෙවියන් වහන්සේට තිබුණු ජීවනය. යම් කෙනෙක් යේසුස් වහන්සේ පිළිගන්නවා නම් ඔහු තුල දෙක පෙරේනවා. ඔහු රෝගී වෙන්නේ නැහැ. ඔහුට ප්‍රශ්න කරදර ආවා. මම කියන්නේ බාධා එන්නේ නැහැ කියලා මම කියන්නේ. එනවා. ඒ හැම දෙයක්ම ඔබට සුළු වෙන හිතන්න විතරයි වෙන්නේ. හේතුව ඔබව දැකලා හැම දෙයක්ම පහ වෙලා යයි. ඔබට අභියෝගයක් එන්න ඕනේ. ඉහළ මට්ටමට අරගෙන යන්න ඔබව. ඔබට අභියෝගයක් නැත්නම් ඔබට පරීක්ෂණයක් නැත්නම් ඔබගේ අධ්‍යාපනය ලබන ඔබගේ දරුවන්ට පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක් අවසාන වාරයේ එන්නේ නැත්නම් ඔබ ඊළඟ වසරට යන්නේ නැහැ. ඔබට අවසාන වාර පරීක්ෂණයක් තිබෙනවා. ඒ අභියෝගයට ඔබ මුහුණ දීලා ඔබ ජයගත්තොත් ඊළඟ මට්ටමට යන්න පුළුවන්. ඒ නිසා අභියෝග එනවා ඔබේ ජීවිතේට. එන්න අවශ්‍යයි. මොකද දෙවියන් වහන්සේ ඔබ සූදානම් කළේ කවදාද දවසක ගැලීම ලැබුණා ඒ ලැබපු විදිහටම ඉන්න නෙමෙයි. උන්වහන්සේ කැමති ඔබ දිනෙන් දින වර්ධන වෙනවා දකින්න. හරියට පෙර පාසලේ ඉඳන් විශ්වවිද්‍යාලය දක්වා යන ගමනක් වගේ. උන්වහන්සේ කැමති ඔබ දවසින් දවස වර්ධනය වෙන එක. එන්න ඔබ ඉගෙන ගන්න අවශ්‍යයි. එන්න දේවල් වචනය ගැන දැනගන්න අවශ්‍යයි. හොෂයා පොතේ 4 වෙනි පරිච්ඡේදය 6 වෙනි පදේ කියනවා මාගේ සෙනග මාගේ සෙනග කියන මාගේ සෙනග මේ කතා කරන්නේ කිතුරුවන් ගැන දෙවියන් වහන්සේගේ දරුවන් ගැන තෝරාගත්තු දරුවන් ගැන මාගේ සෙනග දැනගැන්ම නැතිකම විනාශ වෙලා ඉන්නවා. දැනගැන්ම නැතිකම නිසා විනාශ වෙන්නේ. යාඥා කරන්නේ නැති නිසා නෙවෙයි. පව් කරන නිසා නෙවෙයි. දැනගැන්ම නැතිකම නිසා මාගේ සෙනග විනාශ වෙනවා. හලෙලූයා. එනිසා යමෙක් දැනගෙන විපාක කරනවා නම් ඔබ විපාක කරන දෙවියන් වහන්සේවයි. යමෙක් වචනේ විපාක කරනවා නම් ඔබ විපාක කරන යේසුස් වහන්සේවයි. හලෙලූයා. හරි අපේ වචනේ දැක්කනවා. අද මාතෘකාව කොහොමද ඔබ සූදානම් වෙන්නේ? කොහොමද ඔබ සූදානම් වෙන්නේ? අපි ගිය සතියේ බැලුවා අපි සූදානම් වෙන්න අවශ්‍යද නැද්ද කියලා. සූදානම් වෙන්න අවශ්‍යයි. මොකටද? අපිට ඒ බලාපොරොත්තුවක් තිබෙනවා. එනවා ස්වර්ග රාජ්‍යය. ඒ සඳහා අපි සූදානම් ලබලා නැතිනම් අපි සූදානම් වෙලා නැතිනම් අපිට ඒ ස්ථරයට යන්න බැහැ කියලා අපි දැනගත්තා. හලෙලූයා. ඒකද ඔබ මගේ මම කතා කරන දෙයට. හොඳයි අපි අද දවසේ කියවන්න යනවා. අපේ තේමා පදය තමයි මතේ පොතේ 24 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි පදයේ සිට අපි කියවන්න යනවා. Mateo 24:37 24:37 ඉඳන් අපි කියවන්න යනවා.
नोवाගේ දවස් මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් වන්නේය. නෝවාගේ දවස් මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් වන්නේය. යේසුස් වහන්සේගේ පැමිණීම නෝවාගේ දවස්වල වගේ වෙනවලු. මං නිසාද ජල ගැනීමට පළමු දවස්වලදී නෝවා නැවට ඇතුළු දවස දක්වා ඔහු කමින් බොමින් සරණ පාවා ගනිමින් සරණ පාවා දෙමින් සිටියෝය. ජල ගැනීම පැමිණ සියල්ලන්ම ගසාගෙන යනතුරු ඔහු නොදැන සිටියෝය. මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එලෙසම වන්නේය. හලෙලූයා. වර්ධනය මෙතන කියන දේ. ඔබ දන්නවා නෝවාගේ ජල ගැනීම ගැන. නෝවා දන්න අය උසන් නෝවාගේ කතාව නෝවා හොඳට බලලා ගන්න. නෝවා එක දවසක් ඔහුගේ නිවසේ ඉන්නකොට දෙවියන් වහන්සේ කතා කරන නෝවා මම මේ ලෝකෙ විනාශ කරන්න යනවා. මම මිනිස්යන් යවුව නිසා මම පැමිණෙනවා. මිනිස්යන් මැවුව නිසා මම දුක් වෙනවා. මේ මිනිස්යන් පව් කර ජීවත් වෙනවා. දෙවියන් වහන්සේ කිව්වා. දෙවියන් වහන්සේ නෝවාට කිව්වා නෝවා මම ජලගැලමකින් ලෝකෙම විනාශ කරන්න යනවා. මම ඔබ විතරක් තෝරගන්නවා. මම ඔබවයි ඔබගේ පවුලයි විතරක් තෝරගන්න යනවා. ඒ නිසා සූදානම් වෙන්න. හලෙලූයා. හලෙලූයා. නෝවාගේ ජලගැලම වගේ යේසුස් වහන්සේගේ පැමිණීම සිදු වෙනවා. මොකක්ද මේ කියන්නේ? අපි මේ දේශනා කරන අපි යේසුස් වහන්සේගේ මිනිස්යන්ට කියන හැම තැනම ඔවුන් හිතනවා ඔවුන් ආගමකට ගන්න හදනවා කියලා. නෑ කවදාවත් කිතුණු කම කියන්නේ ආගමක් නෙවෙයි. කවදාවත් ඔබ ඒක ප්‍රකාශ කරන්න එපා. කවදාවත් ඔබ ප්‍රකාශ කරන්න එපා ආගමක් කියලා. මොකද හේතුව යේසුස් වහන්සේ ආවේ ආගමක් නිර්මාණය කරන්න නෙවෙයි. යේසුස් වහන්සේ ආවේ දෙවියන් වහන්සේත් එක්ක නැති වී තිබුණු සම්බන්ධතාවය නැවත හදන්නයි. කිතුණු කම කියන්නේ සම්බන්ධතාවයක් පමණයි. Only relationship. සම්බන්ධතාවයක් විතරයි. විශ්වයේ මෙවකරු දෙවියන් වහන්සේත් එක්ක තිබෙන සම්බන්ධතාවයකට ඔබව ඇතුල් කරන්න යේසුස් වහන්සේ මේ පොළොවට ආවා. කෙනෙක් කියනවා ඔබ ආගමකට ගන්න හදනවා කියලා. ඒක බොරුවක්. ඒකේ සිද්ධ නොවී යුතුයි. මොකද ආගමක් කියන්නේ මිනිස්යන්ව යම් ස්ථානයක ඉර කරලා තියෙන තැනක්. යම් නීතිමය කොටසක් තිබෙන තැනක්. යම් දේශපාලනික කොටසක් තිබෙන තැනක්. ඒ නිසා කිතුණු භාවය ආගමක් නෙවෙයි. ඒ සම්බන්ධතාවයක්. ඔබට තේරෙනවද මම කියන දේ? ඒ නිසා යේසුස් වහන්සේ ආවේ සම්බන්ධතාවයක් ඇති කරන්නයි. නැති වෙලා තිබුණු සම්බන්ධතාවයක් එකතු කරා. ඒ නිසා මේ මොනවද අපි කියන්නේ? අපි ඇයි මිනිස්සුන්ට මේ දේවල් කියන්නේ? ඇයි අපිට ගහනකොට අපේ පාසස්ලාට බයිනකොට අපේ පාසස්ලාට නින්දා පාස කරනකොට මේ දේව දරුවන් හැමතැනම කියලා මේ යේසුස් වහන්සේ මිනිස්සුන්ට කියන්නේ? ඒකට හේතුවක් තිබෙනවා. ඒ හේතුව තමයි ඔබට ප්‍රේම කරන දෙවි කෙනෙක් ඉන්නවා. ඔබට ආදරය කරන දෙවි කෙනෙක් ඉන්නවා. ඒ දෙවියන් වහන්සේ අපිට කිව්වා මේක කරන්න කියලා. හේතුව උන්වහන්සේ කැමති ඔබත් එක්ක ඒ ස්වර්ග රාජ්‍යය ඉන්නවා දකින්න එක. උන්වහන්සේගේ කැමැත්ත බයිබලෙන් ලියලා තිබෙනවා. උන්වහන්සේ කියන කිසි කෙනෙක් විනාශ නොවන එක තමයි මගේ කැමැත්ත. උන්වහන්සේට දර්ශනයක් තිබෙනවා. හැම ජාතියක්, හැම ගෝත්‍රයක්, හැම භාෂාවක්, හැම මිනිසෙක්ම උන්වහන්සේගේ සිංහාසනයේ ඉදිරියේ සුදු සලු පැනගෙන ඉන්නවා දකින්න එකයි උන්වහන්සේගේ කැමැත්ත කියලා බයිබලෙන් කියනවා. හලෙලූයා. ඒ දර්ශනයට අපි එකතු වැඩ කරන්න යනවා. මේ කාර්යය අපි උනාතර කරන්න බෑ. කොවිඩ් අපි උනාතර කරලා තිබෙනවා නම් කර්ෆියු එක අපි නතර කරලා තිබෙනවා කියලා කියනවා නම් ඇත්තටම අපි නතර වෙලා නැහැ. පුදුමාකාර සුභාරංචියක් පැතිරෙමින් තිබෙනවා. ඊයේ දවසට දෙන්නේ ගැලවීමට ආවා. හලෙලූයා. මේ සතියේට 6කට වඩා ගැලවීම ලැබලා තිබෙනවා. බොහෝ හාස්කම් මහ ලකුණු පුදුමා ලකුණු ඔබේ ජීවිතවල සිදු වෙලා තිබෙනවා. ඒ සදෙවියන් වහන්සේ පුදුමාකාර දෙවි කෙනෙක්. උන්වහන්සේ පුදුම දේවල් කරගෙන සිටිනවා. සිනමාත දේවදරුවනේ මේ කාලේ ওই මිනිස්යන් කමින් බොමින් ප්‍රීතිවෙමින් සිටිනවා. සරණ පාවා ගානේ සරණ පාවා දෙමින් සිටිනවා. නෝවාගේ කාලේ තේමයි සිදුුනේ. අපි මේ කියන දේවල් මිනිස්සු පොඩ්ඩක් අහන්නේ නතර වෙලා. ඔවුන්ට ආකාර
ඔබගේ දැස් අන්ධ කරලා තිබෙනවා. එනිසා කරුණා කර ඔබ දන්න කෙනෙක් ඉන්නවා නම් යේසුස් වහන්සේ ගැන ඔබට කියන්න. ඔබගේ පරමාර්ථ ඔබගේ අරමුණ යේසුස් වහන්සේ පමණයි. සුභාරංචිය පමණයි. ඒ කාලේ මිනිස්සු කමින් ඔබේ සරණ පාවා දෙවියන් සරණ පාවා ගනිමින් හිටියා. ප්‍රීති වෙමින් හිටියා. මේ කාලේ මිනිස්සු කරන්නේ ඒකමයි. නමුත් ඔබට එසේ කරන්න කාලයක් නෙවෙයි මේ. එවැනි කාලයකදී දෙවියන් වහන්සේ කතා කරන නෝවා මම ඔබව ගන්නවා. මම ඔබව විතර බේර ගන්නවා නේ තොප්පම ඔබ මැරෙන්න සලසනවා. මේ මිනිස්සුන්ගේ පාපය වැඩි. මේ මිනිස්සුන් කරන පව් වැඩි. ඒවා දරා ගන්න බෑ. ඒවා දෙවියන් වහන්සේගේ පිළිකොල් පූජාවක් තිබෙනවා. ඒකට යක්ෂයෙක් කරුවා තිබෙනවා. දෙවියන් වහන්සේ මේකට විරුද්ධයි. එනිසා උන්වහන්සේ උපක්‍රමයක් හදුවා. උන්වහන්සේ ජලයල්මක් කියලා මුළු ලෝකෙම වෙනස් කරලා දැම්මා. නෝවගේ පවුල අයත් විතරක් බේරුණා. හලෙලූයා. කියන හලෙලූයා. ඒකට හේතුවක් තිබෙනවා. ඒකට අනාගත හේතුවක් තිබෙනවා. නෝවව ඔසව ගන්නකොට මම කියන්නේ ස්වර්ගයට ඔසව ගත්ත නැහැ. ඔබ පොළවේ ඉහළට එස වුණා. ඔහුගේ නැවත් එස වුණා. අනිත් හැම මිනිස්සෙම මැරෙනකොට නෝව විතරක් මැරුණේ නැහැ. දෙවියන් වහන්සේ ඔබ තෝරගත්තා. ඇයි ඒක සිදුවේ? මම ඔබට කතා කරන්නේ කොහොමද ඔබ සූදානම් වෙන්නේ කියන කාරණාව ගැන. ඔබ දන්නවා නෝවා ජල ගැලවීමට සූදානම් වුණේ කොහොමද කියලා? දන්නවද? කොහොමද ජල ගැලවීමට සූදානම් වුනේ? දෙවියන් වහන්සේ කතා කරා නෝවට. කතා කරලා දෙවියන් වහන්සේ කිව්වා නෝවා මම ජල ගැලවීමක් එවන්න යනවා. එතකොට නෝවාගේ වයස අවුරුදු 500යි. ඔහුට අවුරුදු 500ක් වයස ගත වෙනවා. දෙවියන් වහන්සේ මම ජල ගැලවීමක් එවන්න යනවා. දෙවියන් වහන්සේ පොඩි ලිස්ට් එකක් දුන්නා නෝවට. මම නැවක් හදන්න ඕන. ඔබ නැවක් හදන්න ඕනේ. ඒ නැව මෙච්චර දික් වෙන්න ඕනේ. නැව මෙච්චර පළල් වෙන්න ඕනේ. ඒ නැවේ මෙච්චර කාමර ගානක් තියෙන්න ඕනේ. පොඩි සලස්මක් දුන්නා දෙවියන් වහන්සේ. පොඩි නෙමෙයි තාමත් විශාලයි. ඇත්තටම දෙවියන් වහන්සේ නැවක් කියලා කිව්ව නෑ වෙලාවේ. අපි ඒකට නැවක් කියලා කිව්වට දෙවියන් වහන්සේගේ පුංචි පෙට්ටියක්, විශාල පෙට්ටියක් හදන්න. ඒකට අවශ්‍ය කරන සියලු සලසුම දෙවියන් වහන්සේ දුන්නා. ඔබ දන්නා මේ කාලේ සුද්ධ ලිපිලි තිබුණේ නැහැ. මේ නෝවාගේ කාලේ සුද්ධ ලිපිලි තිබුණේ නැහැ. මෝසෙස්ගේ නික්මයාම සමග තමයි සුද්ධ ලිපිලි එන්න පටන් ගත්තේ. නැත්නම් මේ නෝවාගේ කාලේ සුද්ධ ලිපිලි තිබුණේ නැහැ. මේ දේ වචනේ තිබුණේ නැහැ උන්ට. එතස දෙවියන් වහන්සේ කතා කරලා උඹ සූදානම් කළා. නෝවාට ජල ගැනීම වෙන්නේ ඉස්සර වෙලා. දෙවියන් වහන්සේ ජල ගැනීමට උඹ සූදානම් කළා. ඔව් දෙවියන් වහන්සේ කතා කරලා නෝවාට නැවේ දිග මෙන්න මෙච්චරයි. නැවේ පළල මෙන්න මෙච්චරයි. තට්ටු මෙච්චරක් තියෙන්න ඕනේ. මෙන්න මෙච්චරක කාමර ගානක් තියෙන්න ඕනේ. උඹ කන්න ගන්න ඕනේ කැම මෙන්න මේවා. මෙන්න මේවා ඇතුල් කරන්න ඕනේ. උඹ මේ දරුවනොත් ඇතුල් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ සැලසුමක් දුන්නා උන්ට. දෙවියන් වහන්සේ ඔය සූදානම් කරන්නේ නැත්නම් ඔබට සූදානම් වෙන්න බෑ. දැන් කොහොමද දෙවියන් වහන්සේ ඔය සූදානම් කරන්නේ? දැන් නෝවා කොහොමද දෙවියන් වහන්සේ සූදානම් කළේ? දෙවියන් වහන්සේ කතා කරලා සැලසුම් දුන්නා නෝවාට. දැන් නෝවා සූදානම් වෙන්න නම් නෝවා මොනවද කළේ? අපි උත්පත්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදේ. උත්පත්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදේ. ඔබ 14 වෙනි පදේ ඉඳන් 21 වෙනි පදේ වෙනකන් කියවුවොත් එතන තිබෙනවා දෙවියන් වහන්සේගේ සාස්ම නෝවාගේ ජල ගැලවීම සඳහා. ඊට පස්සේ 22 වෙනි පදේ කියනවා නෝවා එසේ කළේය. දෙවියන් වහන්සේ ඔහුට අනකල සියල්ල ලෙස ඔහු කළේය. දෙවියන් වහන්සේ කිව්ව හැම දෙයක්ම නෝවා කළා. දෙවියන් වහන්සේ දුන්නු සැලැස්ම ඒ විදිහටම නෝවා කටයුතු කළා. ඒ සැලැස්මට අනුව ඒ විදිහටම නෝවා වැඩ කළා. හලෙලූයා. කියන හලෙලූයා. අයියෝ බෝරින් වගේද? මේක අල්ලගන්නවා. දෙවියන් වහන්සේ කතා කරලා සැලැස්ම දුන්නා. ඒක නෝවා අල්ලගත්තා. ඒක අරගෙන ඒ සැලැස්ම අකුරටම ඔහු ඉෂ්ට කළා. අපි තව පදයක් තිබෙනවා හයින් පරිච්ඡේද වල.
හත්වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය. ස්වාමීන් වහන්සේ තමාට අනකල නොවා ස්වාමීන් වහන්සේ තමාට අනකල සියල්ල ලෙස කළේය. ඒ දෙවියන් වහන්සේ මොනවද අනකලේ නොවට ඒ සියල්ල ලෙස කළා නොවා. හලෙලූයා. කියන හලෙලූයා. දැන් මේ ලෝකෙම විනාශ වෙන්න යනවා. ලෝකෙම පීඩාවෙන් යනවා. ලෝකෙම කරදරෙන් යනවා. නොවා විතරක් එසෙමින් යනවා. හලෙලූයා. නොවා විතරක් එසෙමින් දෙවියන් වහන්සේ සූදානම් කළා නොවා. සාරස්මක් හැදුවා. ලොකු නැවක් හැදුවා. දෙවියන් වහන්සේ ඔබ ඒ නැවට ඇතුල් වෙනකොට මම අහස විරුද්ධ කරන් යනවා පොළොව විරුද්ධ කරන් යනවා. ජලගල්මක් කළ මේ ලෝක විනාශ කරන් යනවා. නොව ඇතුල් වෙනකම් කියන්නේ නොව ඇතුල් වෙනකම් නොව නැවත ඇතුල් වෙනකම් ජලගල්ම ආවේ නැහැ. හලෙලූයා. නොව නැවත ඇතුල් වෙනකම් ඒ පීඩාව ආවේ නැහැ. නොවගේ පවුලට ඇතුල් වෙනකම් දෙවියන් වහන්සේ සැලසුම් කරපු දේ ඒ ලෝකෙට පැමිණෙන්නේ නැහැ. ඔබ දන්නවද කිතුරුවනේ උන්වහන්සේගේ ඔසවායීමක් තිබෙනවා. අපි මේ සැදේ කතා කරා. රහස් පැමිණීමක් තිබෙනවා. කිතුරුවන් අතුරුදහන් වෙච්ච යනවා. යේසුස් වහන්සේ ඔබ අරගෙන යනවා. උන්වහන්සේ කොහොමද මනාලිය සභාව මනමාලිය. මනමාලිය එනකොට බාහිරව සූදානම සිටින්න අවශ්‍යයි. බාහිරව ගෙනියන මනමාලිය එච්චෙනවා. ඒක තමයි රහස් පැමිණීම ඔසවා ගැනීම. දෙක තෙසලොනික පදේ දෙවෙනි පරිච්ඡේදය කතා කරන්නේ. දැන් මේ ඔසවා ගැනීමට අපි යනවා. අපි කියන්නේ පසුව මේ ලෝකෙ තිබෙන කරුණාවේ කාලය අවශ්‍ය වෙනවා. ඒකම අපි කියන්නේ මේ කාලෙදී සුභාරාජ්‍ය කියලා මිනිස්සුන් දාවන්න හැමතිස්සම. කරුණාවේ කාලය අවශ්‍ය වෙනවා. හේතුව සබාව යේසුස් වහන්සේ ඔසව ගන්න යනවා. හලෙලූයා. මම ඔබට හොඳ අත්පුරසන්නාදයක් දෙනවා උන්වහන්සේට. සබාව උන්වහන්සේ ඔසව ගන්න යනවා. මේ ඔසවගත්තු වහාම මේ ලෝකෙට පීඩා කාලයක් එනවා. ඒක ඉතාමත් දරුණු. බයිබලයේ කියනවා මෙතරම් කල් මේ පොළොවට ආපු නැති පීඩා කාලයක් ඒ කාලෙදි වෙනවා කියලා. නොවම ජලගැල්ම ඒ ජලගැල්ම ආවේ නැහැ. නොවම නැවත ඇතුල් වෙනකම්. නොවම නැවත ඇතුල් කරගන්නකම්. දෙවදරුනේ ඔබව ස්වර්ගයට ඔසව ගන්නකම් මේ පීඩා කාලය යන්නේ නැහැ. හලෙලූයා. ඔබ ඔසව ගන්නකම් අන්ත ක්‍රිස්තුර ප්‍රකාශ වෙන්න බෑ. ඔබගේ කිසිම පීඩාවකට ඔබට යටත් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හේතුව ඔබ ඔසව ගන්නකම් යක්ෂයන් ප්‍රකාශ වෙනවා. හලෙලූයා. ඒ ඔසව ගැනීම ඉතාමත් ඉක්මනින් සිදුවෙන යන අපි බලලා තිබෙනවා දේවචනය. කියන්නේ ඉතාමත් ඉක්මනින් සිදුවෙන යනවා. එතකොට දැන් නෝම මොනවද කළේ? උන්වහන්සේගේ සාස්ම ඒ විදියටම ඉටුගොලා. කියන්නේ විදියටම කළා. අපි ඔබ තියලා අපි ආචරණ යෝහන් පොතට. යෝහන් එකේ සුදු යෝහන් පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය. හොඳට අහගන්න මේ වචන. පටන් ගන්නෙහිදී වාක්‍යano සිටසේක වචනයේ සිටියලු පටන් ගන්නකොට වාක්‍යano දෙවියන් වහන්සේ හා සමග සිටසේක වචනය දෙවියන් වහන්සේ හා සමග සිටියලු වචනය එමෙන්නත වාක්‍යano දෙවියන් වහන්සේව සිටසේක උන්වහන්සේ පටන් ගන්නෙහිදී දෙවියන් වහන්සේ සමග සිටසේක උන්වහන්සේ කරන කොටගෙන සියල්ල සාධන ලද්දේය සාධන ලද කිසිවක් උන්වහන්සේ නැතුව සාධන නොලද්දේය උන්වහන්සේ කරන මේ වචනය කරනකොටගෙන සියල්ල සාධු ලැබවලු. හලෙලූයා. වචනය මේ ලෝකයේ ආරම්භයේම තිබුණලු. උත්පත්ති පොත පටන් ගන්නකොටම පටන් ගන්නේ දෙවියන් වහන්සේ අහසත් පොළොවත් නැවතුනේ. කොහොමද උන්වහන්සේ අහස පොළොව මෙව්වේ? උන්වහන්සේ වචන වලින්. බයිබලයේ කියන වචන වලින් ලෝකවල මෙව්වා කියලා. උන්වහන්සේ වචනේ පටන් ගන්නකොටම තිබුණලු. ඒක මේ කතා කරන්නේ. උන්වහන්සේ කරනකොටගෙන සියල්ල සාධු ලද්දේය. කොහොමද උන්වහන්සේ කියන්නේ වචනයට? වාක්‍යano සාධනද කිසිවක් උන්වහන්සේ නැතුව සාධන නොලද්දේය. වචනය නැතුව කිසිම දෙයක් සාධු නැහැ මේ පොළවේ. හලෙලූයා. දැන් අපි 14 වෙනි පදයට යනවා. යෝහන් 1:14 වෙනි පදය. තවද වාක්‍යano තවද වචනය මාසවත් වී කරුණාවෙන් සත්‍යෙන්ද පූර්ණව අභාන්තරේ වාසය කළසේක. හලෙලූයා. කවුද මේ? කවුරු ගැනද මේ කතා කරන්නේ යෝහන්? යේසුස් වහන්සේ ගැනයි. සුද්ධාත්මයෙන් මාසවත් වෙන්නේ.
මාශමතුනේ යේසුස් වහන්සේ. මනෝ කයක් රැගෙන ආපු දෙවියන් වහන්සේගේ ඒකජාතික පුත්‍රයා යේසුස් වහන්සේ. පියාණන් වහන්සේ විදින් වූ ඒකජාතික පුත්‍රයන් වහන්සේගේ මහිමය වැඩි වූ වහන්සේගේ මහිමය දුටිමුව. වචනේ තිබුණා. ඒ වචනය මාශමතුනා මලිතුමගේ කුසිය තුල. ඒ වචනය ඒ මාශමත් වූ වචනය ප්‍රසූත කරනු ලැබුවා. මනෝ කයක් රැගෙන ඒ වචනය ආවා. දැන් මේ දේව වචනේ කියන්නේ යේසුස් වහන්සේමයි එනවා. පරණ කිව්සුනේ අපේ යේසුස් වහන්සේ කොහෙවත් අඳුර ගන්න බෑ. පරණ කිව්සුනේ යේසුස් වහන්සේ පේන්නේ නෑ කොහෙවත්. පියාණන් වහන්සේ සුද්ධාත්මසේ පමණයි. එහෙනම් යේසුස් මෙතන කියනවා මේ වචනය වාක්‍යano පටගේ මේ සිහියා. මොකක්ද අපේ හාමුදුරුවෝ ඒ වචනය මාශමත් වෙලා තිබුණේ නැහැ. ඒ මාශමත් වෙන්න තිබුණු වචනේ තමයි යේසුස් වහන්සේ කියන්නේ. එහෙනම් මේ මුළු සුද්ධ ලියවිල්ලම යේසුස් වහන්සේමයි. Hallelujah. ඔබ සුද්ධ ලියවිල්ල ගන්නකොට ඔබ යේසුස් වහන්සේවයි ගන්නෙ. ඔබ දේව වචනේ කියනකොට ඔබ දෙවියන් වහන්සේවයි ගන්නෙ. Hallelujah. ඔබ දේව වචනේ අහකට දානවා නම් ඔබ දේව වචනේ පොඩ්ඩක් පැත්තකට දානවා නම් ඔබ යේසුස් වහන්සේවයි පැත්තකට දාන්නේ. ඔබ යේසුස් වහන්සේවයි අතහරින්නේ. ඔබ යේසුස් වහන්සේ මොකද යේසුස් වහන්සේ කිව්වේ? නුඹලා මට ප්‍රේම කරන්න උනම් මගේ වචන ආරක්ෂා කරන්න ඕය. මගේ වචන ආරක්ෂා නොකරන අය මට ප්‍රේම කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ වචනය තමයි යේසුස් කියන්නේ. ඒ වචනේ මාංශවත් වුණා. ඒක ලෝක වෙලිදරව්ව. ඒ එලිදරව්ව ආවේ යෝහාන්ට විතරයි. මතේරුට මාර්ට ලූකට තුන් දෙනාටම එලිදරව් නොවුණු බොහෝ දේවල් යෝහාන්ට එලිදරව් වුණා. Hallelujah. යෝහාන් කියන අනර්ග මිනිසෙක්. යේසුස් වහන්සේගේ ගෝලයෙන් අනර්ගතම මිනිසයා වුණා. දැනගැන්මෙන් ඉහළ මට්ටමක සිටියෝයි. විතක ඔහු මරණ තැන් කරන වෙලාවේදී ඔහු මේ මිනිස්සුන්ට අහු වුණා. ඔහු තෙල් කතානමක දාලා පැද්දා. මොකද විනාඩි කිහිපයකට පස්සේ ඔහු ඒක ඉදිරියෙන් නැගිටලා එළියට ආවා. හලෙලූයා. විතක කඩුවකින් බෙල්ලට ගැහුවා මෙරිලා යන්න. ඒ කඩුව නැමුණා. ඔහුට කිසි දෙයක් සිදුුනේ නැහැ. විතක ඔහු ගිහලා පැට්මොස් කියන දිවයින් එකට ගිහිල්ලා දූපතකට ගිහිල්ලා දැම්මා මේ කියන සත්තු හරි මේ මිනිස්සුව කාලා මැරෙයි කියලා. මොකද ඒ කියන භූමියේ කෑම මිනිස්සෙක් මැරෙනවා. විසකුරු සත්තු හිටියා. අන්නේ එතනදී එළිදරව් පොත ලියන්න පටන් ගත්තා යෝවා. හලෙලූයා. අද අපි ඉන්න මේ කාලයට දෙවියන් වහන්සේ යෝහාන්ව ගෙනල්ලා මේ කාලේ දේවල් අපිට එළිදරව් කරලා අවසාන බයිබලයේ පොත අපිට දීලා තිබෙනවා. ඒ පැට්මොස් කියන දිවයින් එක. මොන වාතාවරණයක් තිබුණා? ඒ වාතාවරණයට ඔහු ප්‍රතිචාර නොදක්වා දෙවියන් වහන්සේගේ වචනයට පමණ ප්‍රතිචාර දක්වපු නිසා ඒ කිසි වාතාවරණයකට බැරෝ ගියා ඔහු නතර කරා. හලෙලූයා. මේ කිසි වාතාවරණයකට ඔබගේ පංචේන්ද්‍රයන් වල දැනෙන කිසිම දෙයකට ඔබ යටත් වෙන්න එපා. දේව වචනේ ඔබගෙන මොනවද තියෙන්නේ? ඒ දෙයට පමණක් යටත් වෙන්න. හලෙලූයා. කියන හලෙලූයා. ඒ නිසා යේසුස් වහන්සේ තමයි මාංශමත් වූ වචනය. ඔබට තේරෙනවද මම කියන දේ? හලෙලූයා. දැන් අපි යෝහාන් 14 වෙනි පරිච්ඡේදයට යනවා. ඔබ හොඳට මේ වචනය අසාගෙන සිටියොත් අපට අවසානයේදී තේරෙන්නේ මම මොනවද කතා කරන්නේ. යෝහාන් 14 වෙනි පරිච්ඡේදයේ අපි කියවන පළවෙනි පදේ සිටයි. නුඹලාගේ සිත් නොකැළඹේවා. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න. මා කෙරෙහි විශ්වාස කරන්න. කවුද මේ කියන්නේ? යේසුස් වහන්සේ. ඊළඟ පදේ. මාගේ පියාණන් වහන්සේගේ ගෘහයේ බොහෝ වාසස්ථාන ඇත්තේය. එසේ නොවේ නම් මම නුඹලාට කියන වැට. කියන වාසස්ථාන නැත්නම් ඔයාලට කියන වාසස්ථාන නැහැ කියලා. මම නිසා නුඹලාට ස්ථානයක් පිළියෙල කරන්න පිණිස යමි. මම යන්නේ නුඹලාට ස්ථානයක් පිළියෙල කරන්නයි. ඊළඟ පදේ. මම ගොස් නුඹලාට ස්ථානයක් පිළියෙල කරම් නම් මා සිටින තැන නුඹලා සිටින පිණිස මම නැවත ඇවිත් නුඹලා මානකට ගන්නෙමි. හල්ලෙලූයා. උන්වහන්සේ නැවත එක්කන අපු උන්වහන්සේ ළඟට අරගෙන යනවා. මේකයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේකයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ පදේ. මා යන්නේ ස්ථානයට මාර්ගය නුඹලා දන්න උය. ඊළඟ පදේ. බලන්න මේක හොඳට බලන්න මේක කියන්නේ. යේසුස් වහන්සේ කියනසේ මාර්ගයද ජීවනයද සැබෑවද මමය මා කරන කොටගෙන මිස වෙන කිසිවෙක් කරන කොටගෙන යන මාස වෙතර පැමිණෙන්නේ නැත. යේසුස් කියන උඹලා යන මා යන තැනට මාර්ගය දන්නවා. හලෙලූයා. ඊළඟ පදේ අහනවා. මම හිතන්නේ පිලිප් අහනවා. අපි දන්නවා මාර්ගය.
විශ්වාස කියනවා මාර්ගය මමයි. සැබෑව මමයි. ජීවනය මමයි. මාර්ගයද සැබෑවද ජීවනයද මමයි. දැන් ඔබට යේසුස් වහන්සේව අල්ලන්නේ නැහැ. දැන් යේසුස් වහන්සේ ඔබට පේන්නේ නැහැ. ඔබ කොහොමද එන්න මේ ගමන යන්නේ? යේසුස් වහන්සේ ඔබට දකින්නේ නැහැ, ස්පර්ශ කරන්නේ නැහැ, අල්ලන්න විදියක් නැහැ. උන්වහන්සේ ස්වර්ගයේ සිටිනවා. එහෙනම් කොහොමද මේ ගමන යන්නේ? කොහොමද මේ මාර්ගයේ යේසුස් වහන්සේ කියලා අපි යේසුස් වහන්සේ ළඟට යන්නේ? ඔබට ස්වර්ගයට යන්න තියෙන මාර්ගය උන්වහන්සේ මෙතනින් නොසලවා කිව්වේ. මාර්ගයේ සැබෑව ජීවනය කියන්නේ යේසුස්. යේසුස් කියන්නේ දේව වචනයයි. Hallelujah. වචනය මාංශමක් වුණා. ඒ මාංශමක් වූ කෙනාට නමක් තිබ්බා. ඒ නම තමයි යේසුස්. Hallelujah. මේ දෙවියන් වහන්සේගේ ජීවමාන වචනය තමයි යේසුස්. ඒ වගේම මේ ජීවමාන වචනය තමයි මාංශමක් වුනේ. මම කියන දේ තේරෙනවද මමත් එකද? Hallelujah. එහෙනම් මාර්ගයේ සැබෑව ජීවනයේ තිබෙන කොහෙද එනවා? දේව වචනය තුලයි. ඔබ දේව වචනය ගන්නේ නැත්නම් ඔබ දේව වචනයේ සූදානම් වෙන්නේ නැත්නම් ඉතුරුනේ ඔබට කවදාවත් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්න බෑ. ඔබ සූදානම් වෙන්න අවශ්‍යයි. කොහොමද ඔබ සූදානම් වෙන්නේ? දෙවියන් වහන්සේගේ වචනේ. මෝසෙස් දෙවියන් වහන්සේ වචන කතා කළා. නෝවට වචන කතා කළා. නෝවේ වචන ක්‍රියාත්මක කරුවා. ඔහු ඒ වචන වලට අහුම්කම් දුන්නා. ඒ වචන ඔහු ක්‍රියා කරන සැලසුම් ජීවිතය තුළ. ඒ හැම වචනයක්ම ඔහු කරලා පෙන්නුවා. එවිට ජල ගැල්මාවේ අවුරුදු 100ක් ගියා ජල ගැල්මේට. නෝවා ඒ වැඩේ ඉවර කරනකම් ජල ගැල්මාව නෙමෙයි. අවුරුදු මේ දෙවියන් වහන්සේ නෝවට කියලා අවුරුදු 100කට පස්සේ නෝවට අවුරුදු 600ක් වෙනකොට තමයි ජල ගැල්මාව. අවුරුදු 100ක් නෝවා මේ වැඩේ කරන දෙවියන් වහන්සේ බලන්න. Hallelujah. නෝවේ අලංකාරව කළා. වචනයට ඒකඟව කළා. උන්වහන්සේ කතා කරපු විදියට නෝවා ඒක කළා. දෙවියන් වහන්සේගේ වචනේ ඔබ ගැන මොනවද ලියලා තියෙන්නේ? කෙනෙක් අපි නොතුරුවත්ව වැරදි කරනවා. මට මේ ළඟදී කෙනෙක් කිව්වා. කොහොමද ඒක සිදු වෙන්නේ? ඔබ ආචාර්ය කරනකොට කියනවාද ස්වාමීන් නොතුරුවත්ව වැරදි කළා මට කමා වෙන්නේ කියන්නේ? අවංකව උත්සාහ. ස්වාමීන් මම නොතුරුවත්ව වැරදි කළා. මම ප්‍රශ්නයක් අහන කොහොමද ඔබ නොතුරුවත්ව වැරදි කළා නම් ඒක දෙවියන් වහන්සේට කියන්නේ? මම නොතුරුවත්ව වැරදි කළා කියලා ඔබ දැනුවත් නොතුරුවත්ව වැරදි වෙලා තියෙනවා නම් ඔබ කොහොමද දෙවියන් වහන්සේට කියන්නේ මම නොතුරුවත්ව වැරදි කළා කියලා? ඔබ බොරුවක් කියන්නේ. ඔබ දෙවියන් වහන්සේව රවට්ටන්න උත්සාහ කරනවා. ඔබ කරලා දන්නේ වගේ ඇවිල්ලා කියන්න හදනවා. නොදුනොත්ව වැරදි කරන්න බෑ. දැන් පුංචි ළමෙක් ගන්න. පුංචි ළමෙක් ඉන්නවා. ඔබගේ ඔබලගේ ඉන්න පුංචි ළමෙක්. ඔය පුංචි ළමයි බොරු කියන්නේ නැද්ද? පට්ටපා බොරු කියන්නේ. කනේ රිංගන බොරු කියනවා. කට හැරියොත් බොරුවක් කියන්නේ. බොරු කියන එක පාපයක්ද නැද්ද? අනිවාර්යම පාපයක්. බයිබලයේ කියනවා බොරුවේ පියා යක්ෂයා කියලා. ඔබ බොරු කියනවා නම් ඔබේ තාත්තා දෙවියන් වහන්සේ යක්ෂයා. ඔබ බොරු කියන කෙනෙක් නම් මෙතන. නිදහස් කරුණු කියනවා නම් ඔබ යක්ෂයාගෙන් එන්නේ. දෙවියන් වහන්සේගේ පැමිණ සිටින සියලු දෙනා සත්‍යයත් එක්ක ඉන්නේ. ඔවුන් සැබෑවයි ඔවුන් කතා කරන්නේ. ඔහුගේ මුගේ දින නිතරම ඇත්ත. යක්ෂයා බොරුවේ පියා කියලා යේසුස් වහන්සේ කියනකොට ඔබ බොරු කියනවා නම් ඔබ උගේ දරුවෙක්. ඔබ දේව දරුවෙක් නෙවෙයි. ඒක මාරු කරගන්න. බොරු කියන එක නතර කරන්න. බොරුවේ පියා යක්ෂයා නම් ඔබගේ දරුවා බොරු කියනවා නම් ඔබ යක්ෂයාගේ දරුවෙක් නම් කොහොමද ඔහු ස්වර්ගයට යන්නේ? ඉතින් යේසුස් වහන්සේ මෙබඳු අය මාගේ ඔවුන්ගේ ඔවුන් ස්වර්ග රාජ්‍යය ඔවුන් ස්වර්ගයට යන්නේ නැහැ කියලා කිව්වා. අය පුංචි දරුවෙක් ස්වර්ගයට යනවා කියලා කිව්වා. එහෙනම් කොහොමද ඔය ඔයතර බොරු කියනකොට ස්වර්ගයට යන්නේ? ඔවුන් මේක දන්නේ නැහැ වැරද්දක්. ඔවුන් දන්නේ නැහැ ඔය පුංචි දරුවා අපි කොච්චර කිව්වත් ඒක වැරද්දක් කියලා දන්නේ නැහැ. වැරද්ද කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා ඒක උඩ පාපයක්.
ඒ නිසා ඒක උඩ පාපයක් නෙවෙයි. ඒක ඔබට දාලා බලන්න. ඔබ දන්නේ නැතුව වැරද්දක් වෙලා නම් ඒක පාපයක් නෙවෙයි. ඔබ දැනගෙන කරන දෙයටයි පාපය කියලා කියන්නේ. වරද කියලා කියන්නේ. ඔබ දැන කරන දෙයටයි වරද කියලා කියන්නේ. ඔබ දන්නවා බොරු කියන හොඳ නැහැ කියලා දැන් ඔබ බොරු කිව්වොත් වරද කරනවා. අන්න ඒකට දෙවියන් වහන්සේ ඉදිරි පසුතැවිලි වෙන්නේ. ස්වාමිනී මට කමාව දෙන්න. කමාව දීලා ඉවරයි. උන්වහන්සේගේ ලේවලින් අපව පවිත්‍ර කරන ඕන හැම මොහොතකම. සෑම කලකම පව එක පූජාවක් කරනකොට නැයි කළා. හිබ්‍රෙව 10 පරිච්ඡේදය දෙවෙනි ක්ලාස් එකට. මට මතක විදිහට 12 වෙනි පදේ. සෑම කලකම පව. ඔබ හිතක් කරන්නේ පවට කමාව දීලා ඉවරයි. එහෙනම් මොනවද කරන්නේ? ඔබගේ වැරද්ද කියන්නේ. ස්වාමී මම මේක කළා. ඔබ වාසේ කමාව දීලා තියෙන නිසා ස්තුතියි. මම බොරු කිව්වා ස්වාමී. ඒක යටහත පිළිගන්න. එච්චරයි. බොරුවට නිකන් මේ රඟපාන හදන්න එපා. ඒක දෙවියන් වහන්සේ ගණන් ගන්න යනවා. මිනිස්සු කියන අපිට දෙවියන් වහන්සේ ඕක නෙමෙයි යටහත් වෙනවා කියන්නේ. දේව වචනේට යටහත් වෙන්නේ. වචනේ කියලා තියෙන දේ යටහත් වෙනවා. වචනේ තියෙන දේ කරන්නේ ඒක යටහත්කම කියලා කියනවා. හalleluya. හalleluya. උඩ පැරදි දේවල් ආකාරවල ඉන්න මිනිස්සු. වචනේ දෙහින් ගිහිල්ලා ඉන්නවා. උඩ මම කියන දේ තේරෙනවා. හොඳයි. අපි ආචාර්ය. ඔබ දැන් දැනගත්තා මාර්ගයේ සැබෑව ජීවිතය කියන්නේ යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ කියන දේ වචනයමයි. ඒ නිසා ඔබ සූදානම් වෙන්න ඕනේ. කොහොමද ඔබ සූදානම් වෙන්නේ? දේව වචනයමයි. ඔබ දේව වචනේ ගන්නෙ නැත්නම් ඔබට බෑ සූදානම් වෙන්න. හalleluya. මම ඔබට තවත් එක සරල කරන්න. සැබෑව කියලා කියන්නේ දේව වචනයටයි. කියන සැබෑව කියන්නේ දේ වචනයටයි. අපි පෙරලා ගමු ගීතාවලිය පොතේ 26 වෙනි පරිච්ඡේදය. පළවෙනි පදයේ සිට අපි කියවන්න කරනවා. ස්වාමීනි මා විනිශ්චය කළ මැනව. මම නිසාද මම නිර්දෝෂකම හැසුරුනි. මේ දාවිද කියන්නේ. මම නොසෙල්වි ස්වාමීන් කෙරෙහි විශ්වාස කරමි. මම සෙලවුනේ නැහැ. ඔබ දන්නවද ඔබට තිබෙන වර්ණින එකක් තිබෙනවා එළිදරා පොතේ. දෙවෙනි පරිච්ඡේදය සහ තුන්වෙනි පරිච්ඡේදය සභා හත ගැන ඔබට වර්ණින් එක අනුතර හැඟවීමක්. ඔබ සූදානම් කරනවා යේසුස් වහන්සේ ඔසවා ගැනීමට ඒ පරිච්ඡේද දෙකේ. ඒ වර්ණින් එකේදී කියනවා මම හිතන්නේ දෙවෙනි සභාව මොන දේ වුණා විශ්වාසය නතර කරගන්න එපා. විශ්වාසය කඩ කරගන්න එපා. ඔබ හිරවල වලට දායි. යක්ෂයෝ මර හිරවල වලට දාලා. නමුත් අවසානයේ දක්වා විශ්වාසවන්තව සිටින්න. එවිට ඔබට ජීවනය උතුම්ම මන් දෙන්න යනවා. එනිසා විශ්වාසය නතර කරගන්න බෑ මොන දේ වුණා. මම නොසෙල්වි ස්වාමීන් කෙරෙහි විශ්වාස කරමි. සැලෙන්නේ පා කිසිම දෙයකදී ඔබ. ඔබට තව දේවල් පැමිණේ මේ ලෝකේ. මේව සුළු දේවල් වේ. තව දේවල් ඉදිරියට පැමිණෙන්න යනවා. තව භයානක දේවල් මේ ලෝකෙ වෙන්න යනවා. කාර්ය එළියට තිබෙනවා. එනිසා වෙනවා. එනිසා මේ කාලේ වචනේ ගන්න නැත්නම් මේ දේවල් වලට ඔබට මුහුණ දෙන්න හම්බෙන්නේ නැහැ. මොකද මේ හැම දෙයකටම ඔබ සූදානම් කරන දේ වචනයමයි. දේ වචනේ පමණයි. ඊළඟ පදය. ස්වාමීනි මා සෝදිසි කොට පරිශ්‍රා කොට මැනව. මාගේ හෘදය සිත විමසා බැලුව මැනව. ඊළඟට. මම නිසාද ඔබගේ කරුණා ගුණය මාගේ අසමුවේය. ඔබගේ සැබෑකම යසුරු නෙමෙයි. ස්වාමීනි ඔබගේ වචනේ ලෙස යතුරුනා කියලා ඔබ කියන්නේ. ඊළඟ පදය. මම බොරුකාර මිනිසුන් සමග හිඳ නොගතිමි. බොරුකාර මිනිසුන්ට එක හිඳ ගන්නවා නම් ඔබ තාම. ඔබ වරවට්ටන මිනිසුන්ට එක ඔබ හිඳ ගන්නවා නම් මේ දේව වචනේ අරගෙන බොරු කරන මිනිස්සු ඉන්නවා. ඔව් සත්‍ය බොරුවකට මාරු කරලා තිබෙනවා. දේව වචනේ එක කියනවා. සත්‍ය බොරුවකට මාරු කරලා තිබෙනවා. ඇහුවොත් බයිබලයේ යතේ, දැක්කොත් බයිබලයේ යතේ මේක තිබෙන කිසි දෙයක් උගන්වන්නේ නැහැ මිනිස්සුන්ට. ඔව් තමයි ආගමක් හදාන්නේ. ඔව් තමයි ඔබ ආගමකට කොට කරලා තිබෙන්නේ. මේක තිබෙන කිසි දෙයක් දැනගන්නක් නැහැ. ඔවුන් දේශනා කරුත් එක බයිබල් පදයක් කියවලා වෙනත් දේවල් ගැන කතා කරනවා. ඔවුන්ගේ දේශනාවල් සාර්ථක නැහැ. ඒව පළදරන්නේ නැහැ. හේතුව සුද්ධාත්මනසේ ඔවුන් තුල නැහැ. ඒ වචනේ නිවැරදි දැනගන්න ඔවුන් දෙන්නේ නැහැ. ඔවුන් සත්‍ය බොරුවකට මාරු කරලා තිබෙනවා. බොරුකාර මිනිස්සුත් එක්ක ඉඳගන්න යන්න එපා ඔබ. රැවටිලි කාර්යය සමග නොයමි. රවට්ටන මිනිස්සුන් ඉන්නවා. නින්දා අපාස කරන මිනිස්සු ඉන්නවා. ඔවුන් එක්ක යන්න හදන්න එපා ඔබ. ඔවුන් එක්ක පංගු කරකම් දක්වන්න යන්න එපා. ඊළඟ පදේ.
ඉඳනව ගන්නෙ මේ. මම දුෂ්ටයත් එක්ක නපුරු කාමර කරන උන් එක්ක මම ඉඳගත්තර ගියේ නෑ. මම ඉන්නේ නෑ. ඔබ සැබෑම ලෙස හැසිරෙනවා නම් ඔබ සැබෑ කම තුල හැසිරෙනවා නම් තුන්වෙනි පදේ දාන්න දෙයක්. මම නිසා ඔබගේ කරුණාව ගුණය මගේ සමයය ඔබගේ සැබෑ කමේ හැසිරුණෙමි. සැබෑ කම තුල හැසිරෙනවා නම් ඔහු නපුරු මිනිසෙක් එක්ක ජීවත් වෙන්න යන්නේ නැහැ. ඒ සමාගමකට වැටෙන්න යන්නේ නැහැ. මං කියන අනිත් මිනිස්සුන් එක්ක කතා කරන්න එපා කියලා නෙමෙයි. මං කියන ඕන්ගේ ඔබ තරහ වෙන්න කියලා නෙමෙයි. මං කියන ඕන්ගේ ඒ තැනට ඔබ වැටෙන්න එපා. ඕන්ට පාමුකාරකම් දක්වන්න යන්න එපා. මේ සමාජය විනාශ වෙලා තිබෙන්නේ. මේ සමාජය විනාශ වෙලා තිබෙන්නේ. මේ සමාජයේ හැම සමාජයක්ම මේ ලංකාවේ කිසිම දෙයකින් ගන්න දෙයක් නැහැ වුම. ඕන් මත්ද්‍රව්‍ය වලට යමු වෙලා වෙලා. ඕන් වෛශ්‍ය කම්මට යමු වෙලා. ඕන් කාම විද්‍යාචාරයට යමු වෙලා. ඕන් ගලව ගන්න කෙනෙක් නැහැ. ඕන් ගලව ගන්න යේසුස් වහන්සේ මිනිස්යාගේ යවනකොට ඕන්ට දීලා තිබෙන ආකල්පය වෙනස්. ඒ නිසා ඕන් එන්නේ නැහැ. ඕන් අතහරිනවා. ඕන්ට තිබෙන ආකල්පය වෙනස්. ඕන්ට කවලා තිබෙන්නේ මූල ධර්මවාදී මොමුලවාද කර ගන්න වෙනවා කියලා. देवदारुने मनुष्यनी सहोदरनी सहोदरियनी මේ යේසුස් වහන්සේ ඔබ පිළිගත්තේ නැත්නම් ඔබේ ජීවිතය ඔබට සාර්ථක කරගන්න බෑ. කෙනෙක්ගේ සාර්ථකත්වය ගැන මුදල් කියලා මම ගැන නෙවෙයි කතා කරන්නේ. මුදල් තියෙන මිනිස්සුන්ට අසාර්ථකයි. ඔබේ ජීවිතය සම්පූර්ණත්වයට උන්ට එන්න බෑ කවදාවත්. රෝග ප්‍රශ්න කරදර ඔබේ ජීවිතවල එකටමයි. යේසුස් වහන්සේ නැතිනම් ඔබ හිස්. ඔබ සම්පූර්ණ වෙන්න නම් යේසුස් වහන්සේ වදහා ගන්න අවශ්‍යයි. මේ නපුරු සමාජය වාතරින් අවශ්‍යයි. හලෙලූයා. ඔබගේ කරුණා ගුණය මාගේ සමූහය ඔබගේ සැබෑකමේ හැසිරුණෙමි. ඔබගේ හැසිරීම තේ වචනයත් එක්ක තිබෙන්න අවශ්‍යයි. ඔබ තේ වචනේ තියෙන විදිහට හැසිරෙන්න අවශ්‍යයි. ඔබ සූදානම් වෙන්න තේ වචනේ තුලින් පමණයි. ඔබගේ හැසිරීම තේ වචනයත් සමගයි තිබෙන්න ඕනේ. ඉරිදා පල්ලෙට යනවා බයිබලය අරගෙන යනවා. ඊළඟ දෙනින් තියෙනවා. ඊළඟ ඉරිදා බයිබලය අරගෙන යනවා. මම කියන්නේ මේක නෙවෙයි. හැම දවස් 7ෙම ඔබ බයිබලය අරගෙන නැත්තම් ඔබ වචනේ අරගෙන කෙනෙක් නෙවෙයි. ඔබ සූදානම් වෙන කෙනෙක් නෙවෙයි. මම හිතනවා ඔබට එන්දේවියන් වාසේ සූදානම් කරපු දේවල් දකින්න හම්බ වෙන්නේ නැහැ. හේතුව වචනේ නැත්නම්. අද මිනිස්සුම යාඥාවකට පමණක් මුහුණු කරලා තිබෙනවා. යාඥාව පමණයි කරන්නේ කියලා. පල්ලියට ඇවිල්ලා දේ වචනේ අහලා යන්නේ ඇති. ඉදර කියලා යාඥා කරපන්. මේවුන් යාඥා කරන විදියට උත්තර ලැබුණා නම් අද මේ ලංකාවේ 100ක් ගැලවෙලා ලබලා. ඔබගේ යාඥා පිළිතුරු නැහැ. ඒකට හේතුව ඔබ දැනගැන්ම නැතුව යාඥා කරන්නේ. සමහර මිනිස්යන් යාඥා කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. සභාවට ගියේ අද අවුරුදු 5කට පස්සේ යාඥා කරන්නේ මේ විදිහටමයි. ඔබ යාඥා කරන්නේ වෙනස් වෙන්න ඕනේ. ඔබ යාඥා කරන දැනගැන්ම වෙනස් කරන්න ඕනේ. තේරුම් ගැනීමක් ඇතුව යාඥා කරන්න ඕනේ. ඒකයි පිළිතුරු නැත්තේ. කාලයට සාපේක්ෂව වර්ධනය නොවුනොත් ඔබට දේ වචනේ තිබෙන ආශිර්වාද ලබන්න හම්බෙන්නේ නැහැ. පාවුසුවා කාලයට අනුව ගුරුවරුන්ව සිටින්න ඕනේ. නුත් තාම කිරිබොන දරුවා. කාලයට සාපේක්ෂව වර්ධනය විය යුතුමයි. එහෙනම් ඔබ දේ වචනේ ඔබ ඉගෙන ගන්න අවශ්‍යයි. ඔබ ඒක අධ්‍යයනය කරන්න අවශ්‍යයි, මෙනෙහි කරන්න අවශ්‍යයි. දේ වචනේ කියවන්නේ කියවම ඔය කියවන යනවා. කියාවගෙන යන්න ඕන වෙලා. මේ වචනේ දුන්නේ මෙනෙහි කරන්න සහ අධ්‍යයනය කරන්න. මේක ඔබ ස්ටඩි කරන්නේ නැත්නම් ඔබට මේක තිබෙන යථාර්ථය මේක තිබෙන වචනේ ඔබගේ ජීවිතයේ යථාර්ථයක් කියන්නේ නැහැ. මේ වචන ඔබට එළිදරව් කියන්නේ නැහැ. හලෙලූයා. කියන හලෙලූයා. අපි පෙරළු උත්පත්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයට නැවත අවසන් කරන්න යනවා. උත්පත්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි කාර්යය. නෝවාගේ පරම්පරාවේය. නෝවා ධර්මිෂ්ඨ මිනිසෙක් තමගේ පරම්පරාවන්හි සම්පූර්ණ සිටියේය. නෝවා දෙවියන් වහන්සේ සමග හැසිරුණේය. හලෙලූයා. දෙවියන් වහන්සේ සමග හැසිරුණා කියනකොට උන්වහන්සේ කිව්ව ආකාරයටම නෝවා ජීවත් වුණා. දේව වචනය ඔබට කොහොමද ඉන්නේ කියලා තියෙන්නේ. ඒ විදියට ඔබ ඉන්නවා කියන්නේ ඔබ දැන් සූදානම්.
ඔබ සූදානම් වෙන්න තියෙන එකම ක්‍රමයයි ඔබට යාචනා කරලා නෙවෙයි. ඔබට සූදානම් වෙන්න තියෙන එකම ක්‍රමය දේ වචනේ පමණයි. ඔබ කීයෙන් කරන එනොක් මොකද උනේ? මොකද උනේ එනොක්? එනොක් ඔසව ගත්තා. එනොක් ඔසව ගත්තා. කියන්නේ එනොක් ඔසව ගත්තා. දැන් එනොක්ගේ සියලු දවස් 365 අවුරුදු 365 යෝ ජීවත් වුණේ. තවද එනොක් දෙවියන් වහන්සේ සමග හැසුරුනේ. දෙවියන් වහන්සේ ඔහු ගත් බැවින් ඕතමත් නොදන්නා ලතේ. දෙවියන් වහන්සේත් එක්ක හැසිරීම 100% හරියට තිබුණොත් විතරයි ඔහු ඔසව ගන්න. 100% නොව දෙවියන් වහන්සේත් එක්ක හැසුරුන නිසා ඒ පීඩාවට මුහුණ දෙන්නේ නැතුව නොව පොළවේ ඉහළට ඔසව ගත්තා. එනොක් දෙවියන් වහන්සේත් එක්ක හැසුරුන නිසා ඔහු ස්වර්ගයට ඔසව ගත්තා. ඔබ දේ වචනයත් එක්ක දෙවියන් වහන්සේ ඉදිරියේ හැසිරෙන්නේ නැත්නම් දේව වචනේ ඉදිරියේ ඔබ ඒ වචනය නොසලකා හරිනවා නම් ඔබ මේ තීන විදිහට ජීවත් වෙන්නේ නැත්නම් දේව දරුවනේ ඒ මහිමාන්විත ඔසවා ගැනීමට ඔබ නොසුදුසුයි. ඔබ සුදුසුකම් ලබන්න නම් ඔබට එක දෙයක් වෙන්න ඕනේ ස්වර්ගයට යන්න. ඒක නැවත උත්පාදනය හොඳටම ඇති. නමුත් මේ මහිමාන්විත ඔසවා ගැනීමට ඔබට විශේෂ සූදානම් වීමක් අවශ්‍යයි. ඒ සූදානම් වීම කරන්නේ ඔබ සූදානම් කරගන්නේ දේව වචනයත් එක්ක ජීවත් වෙනවා නම් පමණයි. ඔබ දේව වචනයත් එක්ක ජීවත් වෙන්නේ නැත්නම් ඔබට සූදානම් වෙන්න බෑ. කොච්චර යාඥා කරලා කරා. ඒක හොඳට මතක තියාගන්න. විනාශ වෙන්නේ දැනගන්න නැති කම නිසායි කියලා බයිබලයේ කියන්නේ. දැනගන්න ලබන්න නම් වචනය මෙනේ කරන්න ඕනේ. පස්සේ යාඥා කරන්න එපා කියලාද කියන්නේ. ඔබ මේ බයිබලයේ කිව්වොත් යාඥා නොකර ඉන්නේ නැහැ. ඒකයි යථාර්ථය. මේ දවස්වල අපි යාඥා කාලයෙන් වැඩි වෙලා තිබෙනවා. හලෙලූයා. කියන්නේ හලෙලූයා. හලෙලූයා. මගේ දරුවන්ගේ යාඥා කාලේ පැය 5-6 යනවා. මගේ යාඥා කාලේ දවසට පැය 10ක් යනවා. හලෙලූයා. පැය 5ක් දේ වචනයත් එක්ක ඉන්නවා. පැය 5ක් යාඥා කරනවා. මගේ දරුවන් නමස්කාර කරන්න දරුවන් දවසට පැය 5-6 ඉන්නවා. මම ඉතලා ඕන් පැය 6ක් යාඥා කරනවා. පැය 3ක් දේ වචනයත් එක්ක ගන්නවා. මේ සිදු වෙන්න ඕනේ. දැනගන්න නැතුව කිසි දෙයක් කරන්න බෑ ඔබට. එනිසා ඔබ පුහුණු කරගන්න අවශ්‍යයි. දේව වචනය තුලින්. අපි අන්තිමට හද බලන්න ක්‍රියාපදයේ 20 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදය. දැන් දෙවියන් වහන්සේටද නුඹලා ඉදිකරන්න පිරිසිදු කරලාද සියලුන් අතරේ නුඹලාට උරුමයක් දෙන්නත් හැකි වූ උන්වහන්සේගේ අනුග්‍රහයේ වචනයට වචනයටද නුඹලා බාර දෙමි. ඔබව පිරිසිදු කරන්නේ, ඔබව ඉදි කරන්නේ, ඔබව පවිත්‍ර කරන්නේ, ඔබව ඔසවගෙන යන්නේ, ඔබව රැකවා කරන්නේ, ඔක්කොම කරන්නේ මේ දේ වචනය. ඔබ මේ වචනයට බාර දෙන්න. පෞද්ගලිකව උන්වහන්සේගේ අනුග්‍රහයේ වචනයටද නුඹලා බාර දෙමි. මේ වචනය නැත්නම් ඔබට ජීවත් වෙන්න බැහැ. යේසුස් වහන්සේ වගේ. යේසුස් වහන්සේ වගේ කිව්වම යේසුස් වහන්සේ වගේ. කෙනෙක් කොහොමද යේසුස් වහන්සේ වගේ ජීවත් වෙන්නේ? මේ නව මැවිල්ලට පුළුවන් යේසුස් වහන්සේ වගේ ජීවත් වෙන්න. මේ නව මැවිල්ල කියලා කියන්නේ යේසුස් වහන්සේමයි. නව මැවිල්ල යේසුස් වහන්සේ සමානවම උන්වහන්සේ නෙවෙයි. උන්වහන්සේ කිව්වා ගීතාවලිය පොතේ 86 දෙක නුඹලා දෙමව්පිය මහෞත්මයන්ගේ පුත්‍රයෝ යැයි කියනු ලබන්නේ. අපි දෙවිවරු. අපි රාජවරු. පේත්‍රස් පොතේ කිව්වා නුඹලා රාජකීය පූජකයෝ. අපි රාජකම් කරන්න අවශ්‍යයි. හලෙලූයා. කියන හලෙලූයා. හොඳයි. මම ඔබට දවසේ කතා කරපු දේ. ඔබ සූදානම් වෙන්න අවශ්‍යයි. කොහොමද සූදානම් වෙන්නේ? දේ වචනේ තුලින්. ඔබ සතියේ එක දවසක් හරි බයිබලෙ මිස් කරගත්තොත්, දේව වචනේ මිස් කරගත්තොත්, යථාර්ථය රීතිය මිස් කරගත්තොත්, දිව්‍යමය පණිවිඩය ඔබ මිස් කරගත්තොත් මම හිතනවා ඔබ සූදානම් වෙන්න. දේව වචනේ ඔබට පේන්නේ කොතනද, ඇහෙන්නේ කොතනද? එතන නතර වෙන්න. කිසිම දෙයකට වඩා දේව වචනේ තමයි වැදගත්. දේව වචනයට ඔබ උනන්දුව දෙන්න අවශ්‍යයි. හලෙලූයා.
Can hallelujah. Mother I in the family negative. Abi bano over Sudan Natnam over the answer 11 in the hands variant of the watching it to be Sati Belua. Muhammad Abu Sudan and Minikala Janagata, they watching it to me. Hallelujah. Ubala Gohoda Makina Elaino, Ethan Shuddha and Mase. So we get that was another. We get that in the Tosant. A Shuddha and Mase is Sabimotax to the Kaluna Seta. A bigger than the Valitama and guy. A Shuddha was up the deep in the Wachanisa. A thousand of Hila Matumana Nisa. Abu Sudan and Polisa. Abu Nasser is the one to win. Hallelujah. Studi Canada Hasset. All one can get Anisada Badana, we get that, the soul of the we shall have the accident in the Hallelujah. Ale Penitashino. About Tuning, Palava Devasi Duation. We get that to son of a Mama to Lanka, the Dawasi. Sri Lanka, what you are telling Maubima, Melanka Desha, Mianarva Mutuatea, Api Iputumi Maubima, Dakume Velami Abiatmi. बहु मनुष्यन क्या लेबिला सिद्धनवा बहु मनुष्यन याक्ष्य में बरोड रगटिला तिबेनवा ओ बिउल वेला तिबेनवा ओ टकिया करगन दे अपने को सिद्धनवा ओ ए मिनिस्टुंग मरन तहदरे एन्ना पाउचे करमे सिद्धनवा अभी दिगे तिकर को में एन्ना कहागा तो बमेरनवा माई ओ एन्ना ता कहागा तना ओबगे काल परिचय जाऊ तो देखाई अभी मैं वत्याने के लिए बिना देविया महासिगानु बुलाए इन सब के त्याग को सुने सिद्धि नाथ अभी ताकि हूँ मैं सियाल नाथ का रेंचना अभी ताकि हूँ मैं रोग वाली प्रश्न वाली पीड़ा वाली जीवन तेरे मनुष्य मैं कोई पसंद जो वेल दिलाई ने मनुष्य सुबह लाभना में बिलावे अभी त्याग को सुने सिद्धि नाथ ये आले पेरी नाथ से नमे देश आले तुम्हें ले करने वाला साथ ये सुनास के नाम कभी ना
මාස්ටර් ඉස්සෙගිලා මේ දරුවන් ටික එකතුලා යාක්ෂා කරා ඒ කාරණාව ගැන උන් මාස 3ක් යාක්ෂා කරා කියලා කිව්වා. ඉතින් ඒ කතා කරලා ගෝ පාස්ටර් ඔයා යාක්ෂා කෙරුවොත් ඔබ දන්නවා මම උත්තර ලැබුණ නිසා යාක්ෂා කරා. ඒ වෙලාවේ මම ෆෝන් එකේ යාක්ෂා කළා ඒ යාක්ෂා කරනවා දරුවන්ට කිව්වා ඒ දරුවන් යාක්ෂා කළා. ඉතින් පහුවෙනිදා ඊයේ දවස් අපිට කෝල් එකක් දුන්නා කරන්ට් එක ඇවිල්ලා දීලා ගියා කියලා. ආමේන්. අපි යාක්ෂා පිළිතුරු දෙනවා. දෙවියන් අපි පිළිතුරු ලබන යාක්ෂාව කරනවා. පිළිතුරු නිෂ්පාදනය යාක්ෂාව කරනවා. ඔබට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. පහලින් වැටේ ඒ නම්බර්ස් වලට ඔබ කතා කරලා ඔබ ඒකට මැසේජ් එකක් දාන්න. ඒ WhatsApp නම්බර් අපිට පුළුවන් ඔබ අපේ සම්බන්ධතා ජාලයට ඇතුල් කරගන්න. ඒ නිසා සභාව ඔබ කිසිම කාලයක් මගේ අරගන්න එපා. ඔබ කිසිම දෙයක් නිසා එක මගේ අරගන්න එපා. ඔබ හිතනවා නම් ඒක තේරුමක් නැහැ කියලා මම හිතනවා ඒ හිතුවිල්ල තුල ඉන්නේ යක්ෂය විතර දෙවියන් වහන්සේ නෙවෙයි. ඒ නිසා යටත් වෙන මේ කාලේදී යාක්ෂාව වැඩි වෙන්න අවශ්‍යයි. මේ නිදාගෙන ඉන්න කාලයක් නෙවෙයි. මේ කාලය ගැන යේසුස් වහන්සේ කිව්වා අවදිව සිටපල්ලා කියලා. ඒ නිසා අපි අවදිව සිටින්න අවශ්‍යයි. හොඳයි අපි යාක්ෂාව මේ දේවමය දවස් අවසන් කරන්න යනවා. ඔබගේ දැත් වසාගෙන ඔබගේ දැත් ඉහළට දිගු කරගන්න. ස්වර්ගීය පියාණන් වහන්සේ ස්තුතිවන්ත වෙනවද දවස ගැන. වැඩි යම් කෙනෙක් ප්‍රශ්න කරදර රෝග වලින් ආවන මේ වචන නිසා ඔක්සුවේ ලැබෙමින් සිටින මේ වෙලාවේදී ඕනි දහස් වෙමින් තිබෙනවා. මගේ දේව පියාණන් වහන්සේව අඳුරන්නේ නැති යම් අය සිටිනවා නම් ස්වාමීනි යම් අය මේ පරිවිඩ අසනවා නම් ස්වාමීනි වහන්සේ පිළිගන්න පිණිස මම ඔබට ආශිර්වාද කරනවා. ගැලවීම ලබන පිණිස මම ඔබට ආශිර්වාද කරනවා. මගේ ආදර පියාණන් මම අප සමග සම්බන්ධ වෙන හැම කෙනෙක්ටම මම මේ උදෑසන ආශිර්වාද කරනවා පියාණන්. මගේ ආදර පියාණන් අද දවසේ ආරම්භයේ සිට මේ වෙනතෙක් අපේ දිග සිටින නිසා ස්තුතියි. ස්වාමීනි වහන්සේ අපෝ කියන ගිය නිසා ස්තුතියි. සිද්ධාර්ථන වහන්සේ අපෝ ඉහළ මට්ටමකට රැගෙන අප නිසා ස්තුතියි. පියාණන් නමස්කාර කණ්ඩායම ගැන වහන්සේ ස්තුතිවන්ත වෙනවා. ස්වාමීනි විදිරේ කෘතඥ වෙනවා මම. මගේ දේව පියාණන් මේ වර්ෂිප් ටීම් එක ඔබ වහන්සේ රැගෙන යන නිසා මගේ දේව පියාණන් ඔබ දකින්න මේ අවුරුද්ද අවසානයේදී අපි මේ දේශයේ සීමාවන් ඉක්මව ගමන් කරන්න යනවා. විශේෂයෙන් මේ වර්ෂිප් ටීම් එක ඉහළ මට්ටම වලට යනවා පියාණන්. මගේ දේව පියාණන් වහන්සේ ස්තුතියි. ඒ වගේම මේ වර්ෂිප් ටීම් එක පුහුණු කරු ස්වාමීනි සදා බාරව සිටින ඔබගේ අනර්ග මනුෂ්‍ය ගැන ස්තුතිවන්ත වෙනවා. මගේ ස්වාමීනි ඔබට මම ආශිර්වාද කරන්නේ ස්වාමීනි. මගේ දේව පියාණන් දවසේ ඔබ වහන්සේගේ ආත්ම වහන්සේ තුලින් අප ඉහළ මට්ටමකට අරගෙන ආපු නිසා ස්තුතියි. පියාණන් විසුද්ධාත්ම වහන්සේ නිසා ඔබට අනිත් වාරයක් ස්තුතිවන්ත වෙනවා. ස්වාමීනි මේ සතිය මුළුල්ලේම අපි ආශිර්වාද ලැබුවා දවසේදී. ස්වාමීනි අපි කරන කිසිවක් අපට අමාරු වෙන්නේ නැහැ. අපි කරන කිසිවක් අසාර්ථක වෙන්නේ නැහැ. මේ සතියේ බොහෝ අය ගැලීම ලබන්න යනවා. මේ සතියේ බොහෝ අය සුවය ලබන්න යනවා. ස්වාමීනි මේ සතුවල රෝග සුවය ලැබුවාසේ, මේ සතුවල මනුෂ්‍ය නිදහස ලැබුවාසේ මේ සතියේද ඊට වඩා වැඩි සිදු වෙන්න යනවා. ඒ ඔබගේ කරුණාව ඔබගේ අනුග්‍රහය වැඩි මේ සතියේ අප කෙරේ බලපවත් ගන්නවා පියාණන්. ස්වාමීනි ඒ සියල්ල ඔබගේ අනුග්‍රහ ඔබගේ මහිමය සඳහායි පියාණන්. ඔබගේ අනුග්‍රහය අපට ලැබෙන්නේ ඔබගේ මහිමය සඳහා පමණයි. ස්වාමීනි හැම මොහොතකම හැම තප්පරයකම ඔබට මහිමය දෙන්න ඔබට ගෞරවය ලබන්න ඔබට ගෞරවය දෙන්න අපි සූදානම් සිටිනවා මේ පොළවේ සිට. මගේ ස්වාමීනි හැම තප්පරයකම අපි කරන හැම දෙයකින්ම සියලු ගෞරවය මහිමය ලබන්න වටින එකම